අයිබෝන් ඔබට සොදායි උදැස්සනක් ප්‍රාර්ථනා කරනවා. අපි අද ඔගොල්ලොත් එක්ක පුරුදු විදියට පත්තරෙන් ආරම්භය ගන්න සූදානම් වෙන්නේ. අලුත් සතියක් අලුතෙන් ආරම්භ කරනවා. ඒ වගේම පාසල් පද්ධතිය සක්‍රිය වෙනවා. මේ සියල්ලත් එක්කම පාසලෙන් ආරම්භය ගමු මේ ස්වර්ණවාහිනී පත්තරේ. ආරම්භය ලංකාදීප පත්තරෙන් පාසල් ගැන කතන්දරෙන්. මේවයි ශීර්ෂ පාඨය දාන්නේ. බස්නාහිර පාසල්වල සියලු පන්ති අද ඇරෙයි පෙර පාසල් දෙය අතර ඩයනා උද්‍යාංග නීලියන්. සටහන ඉදිරිපත් කරන්නම් බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. එමෙන්ම බස්නාහිර පළාතේ සියලු පෙර පාසල්ද අද ආරම්භ කිරීමට නියමිතයි. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මීට වසරකට පමණ පෙර වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි පමණක් ඉකුත් 15 වෙනිදා සිට ආරම්භ කරනු අතර සෙසු ශ්‍රේණි සඳහා පාසල් අප්‍රේල් 19 වෙනි දින සිට ආරම්භ කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබුණා. එහෙම වුණත් එම ශ්‍රේණි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය හිමි වූ බැවින් සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කිරීමට අමාත්‍යාංශය තීරණය කළ බව ඒ ප්‍රකාශකයෙක් කියනවා. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක්ද මේ වන විට නිකුත් කර ඇති අතර පාසල් වලට සිසුන් කැඳවිය යුතු ආකාරයේ දිනකට පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ආදිය සම්බන්ධයෙන් එහි සඳහන් කර තිබෙනවා. ඒකත් එක්ක මතක් කිරීම කරන්න ඕනේ. අපි සෞඛ්‍ය ආරක්ෂිත වෙමු. මේ කියලා තියෙන ක්‍රමවේද අනුව ඉස්සරහට යමු. පාසල් දරුවන් අපේ අනාගතය. ඒ නිසා අනාගත පරපුරේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ගැනීම ගොඩක් වටිනවා. මොකද මේක ගොඩක් කතාබහට ලක් වෙන්නේ පළමුව මොළහරියද කිව්වා බස්නාහිර පළාතේ සියලු පාසල් විවෘත වෙනවා කියලා. බලධාරීන්ම කිව්වා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ කියන්න ගන්නවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය නැහැ කියලා. එහෙනම් අනුමැතිය නැතුවද කලින් කිව්වේ? ඒකක්. ඊට පස්සේ අනුමැතිය නැහැ. ඒ හින්දා අප්‍රේල් 19 වෙනිදා යනකන් කල් දානවා. අප්‍රේල් 19ටයි සෙසු ශ්‍රේණි විවෘත වෙන්නේ කියලා කිව්වා බස්නාහිර. ටික දවසයි ගියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතිය ආවා. ඒ හින්දා අද මාර්තු 29 වෙනිදා විවෘත කරනවා කියලා කිව්වා. එක තීන්දුවක් ගන්න නැතුව තීන්දුව ගොඩක් ගියා. ඒකත් එක්ක අපි කියනවා කොමාරි මේ ක්‍රමවේද අනුගමනය කරමින් ඉස්සරහට යමු කියලා. ඔය එක තීන්දුවක් නැතුව වටේ යනවා කියනවා ආය වෙනස් කරනවා. ඒකත් නිසා ගුරු සංගම් වලින් චෝදනාවක් එනවා. අවුරුදු කටේ පාසල් ඇරීම තේරුමක් නැති වැඩක්. ජේ.ටී. ද සිල්වා ලියන. අද බෞබිම් පත්තරේ සටහන්. සිංහල අලුත් අවුරුදු නිවාඩු ආරම්භ වීමට දින 10කටත් අඩු කාලයක් තිබෙදී මෙසේ පාසල් විවෘත කිරීම කිසිසේත්ම නුසුදුසු ක්‍රියාවක් මෙන්ම ඒ තේරුමක් නැති වැඩක් යයි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියනවා. මේ අතර නිවාඩු කාලය ලැබීම ආසන්නයේ අනවශ්‍ය ආකාරයට පාසල් ආරම්භ කිරීම සිදු නොකර හඳුනාගත් අවශ්‍යතා ඇති පාසල් ශ්‍රේණි පමණක් විවෘත කිරීම වඩාත් සුදුසු බවත් කොහොමටත් නිවාඩු කාලය එන නිසා හදිසියකින් තොරව ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමක් රට තුළ සිදුවිය යුතු බවත් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කරා කියලත් දාලා තියෙනවා. මේ හැම බලධාරීත් එක්කම හැම නිලධාරීත් එක්කම වගකියුතු පාර්ශවත් එක්ක සාකච්ඡා කළා මින් ඉදිරියට එක තීන්දුවක් ගමු. එකක් ගන්නවා අකුල ගන්නවා අකුල ගත්තේ කාය දානවා ආයෙ වෙනස් කරනවා. එහෙම නැතුව ඉමින් මත්තටවත් අපි එක තීන්දුවක් ගමු. හොඳයි පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. රටක අධ්‍යාපනය කියලා කියන්නේ රටේ ජීවනාලිය බඳු දරු පරපුරේ අනාගතය. එහෙමනම් අපි සෞඛ්‍ය ආරක්ෂිතව ඉස්සරහට යමු කියලා මතක් කිරීම කරනවා. ඒ අතරේ යාපනයේ තත්ත්වය ගැන ආරංචි නේද? කොවිඩ් තත්ත්වයෙන් අවදානමක් ඇවිත් තියෙනවා ආයෙත් වතාවක්. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ඒක. යාපනයේ යලි කොරෝනා ගම් දෙකක් වසයි. යාපන කලාප පාසල් සතියක් වහයි. රෝහලේ වෛද්‍ය දෙදෙනෙක් ඇතුළු 19කට ආසාදිතයි. මඩුකන්දේ සිතුම් වන්නේ රොමේෂ් එක්ක ලියලා තියෙන. කොරෝනා වෛරසය ආසාදිතේ මඩුකන්දේ සිතුම් වන්නේ රොමේෂ් එක්ක ලියලා තියෙන. කොරෝනා වෛරසය ආසාදිතේ වුවන් බහුල වශයෙන් වාර්තා වීමත් සමග යාපනයේ තිරුනෙල්වේලි
හා පාට්පන්නේ ගම්මාන නැවත දැනුම් දෙනතුරු ඊයේ උදෑසන සිට හුදකලා කර ඇතැයි යාපනයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා තියෙනවා. මේ අතර යාපනයේ කොවිඩ් වෛරස් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් යාපනයේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද සිට සතියක් කාලයක් වසා දැමීමට තීරණය කළ බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඉලංකෝවන් කියනවා. යාපනයේ නගර ආශ්‍රිතව පවතින COVID-19 වෛරස් අවදානම සලකා උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් හා යාපනයේ දිස්ත්‍රික් COVID-19 වෛරස් මර්ධන කමිටුව අතර ඊයේ සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණය ආරම්භ. ඒ අනුව යාපනයේ අධ්‍යාපන කොට්ටාශයට අයත් පාසල් 8ක් පමණ අද සිට ලබන 5 වෙනිදා දක්වා සතියක කාලයක් වසා තැබෙනු ඇත. යාපනයේ තත්ත්වය යාපන අධ්‍යාපන කලාපයේ පාසල්වල තත්ත්වය ගැන එහෙමයි සටහන. ඒ අතරේ වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා ඔබට මතක් කිරීමක් කරනවා. ඔබට පණිවිඩයකුත් එක්කම ජනතාව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීමෙන් අනාරක්ෂිත තත්ත්වයක් ඒමන්ති මාර්ගයේ එළියන්. කොරෝනා අවදානමක් තිබියදීත් මා ජනතාව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ආගමික සිද්ධාස්ථාන සාප්පු වෙළඳ මධ්‍යස්ථාන ඇතුළු පොදු ස්ථානවලට සීමාවකින් තොරව ඒකරාශී වීමට පටන්ගෙන තිබීම හේතුවෙන් රට පුරා දැඩි අනාරක්ෂිතභාවයක් ඇති වී තිබෙන බව වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියනවා. තාමත් පොදු ස්ථානවලට එක් රැස් විය හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ක්‍රියාත්මක වන බැවින් කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වාලීම සඳහා මේ දිනවල එවැනි ස්ථානවලට විශාල වශයෙන් ඒකරාශී වීමෙන් වළකින ලෙස මාජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කරනවා. එහෙම සඳහන් කිරීමක් කළා තියෙන්නේ හින්දා ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න. හොඳයි අපි යමු PCR ගැන කතා කරන්න. සුලභ යෙදුමක් වචනයක් අකුරු තුනක් PCR මේ කොරෝනාත් එක්ක ගොඩක් කතාවට ලක් වුණා. දිනක් තුල සිදු කරන PCR පරීක්ෂණ දසදහසකට අඩු අගයකට කියලා එච්.අයි. තුෂාර ලියනවා. පසුගිය දින 7ක කාලයේ සැලකීමේදී දිනක් තුල සිදු කළ PCR ප්‍රමාණය දසදහසකට අඩු අගයක් ගෙන තිබෙනවා. මෙරට තුළින් COVID-19 රෝගීන් වාර්තා වීමත් සමග ඊයේ දිනේව දක්වා කාලය තුල COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 23,50,000ක් සිදු කරලා තියෙනවා. ඊයේ උදෑසන 6ට අවසන් වූ පැය 24 කාලයේ සැලකීමේදී PCR පරීක්ෂණ 7,377ක් සිදු කර තිබෙනවා කියලාත් දාලා තියෙනවා. දැන් PCR ක්‍රමවේදයත් අපි පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යමු. තවදුරටත් අපි දැන් පාලනය කරගෙන ඉන්නවා. ගණන් හිලව් ටික හරියටම ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නවා නම් ඊයේ දවසේදී වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 249 දෙනෙක්. අපි ගොඩක් පල්ලෙහාට ඇවිල්ලා තිනවා හිටපු තරත් එක්ක ගියානේ 1000කට ආසන්න සංඛ්‍යාවකටම. එතකොට මේ 249ත් එක්ක ගත්තම 235ක් සුව වෙලා දැන්ට ආසාදිතව ප්‍රතිකාර ලැබුණ සංඛ්‍යාව ඉන්නේ 2904 දෙනෙක්. අපි ඔක තත්ත්වය තවදුරටත් පාලනය කරගෙන යමු. එතකොට අපි ඊට පස්සේ පොඩ්ඩක් යමු එන්නත් පැත්තට. දැන් ඉන්දියාව අපනයනය කිරීම తాවකාලිකව නතර කරලා තියෙනවානේ. ඒගොල්ලන්ගේ රටට ප්‍රමුඛතාවය දෙන්න తాවකාලික තහනමක් තිබුණත් ඉන්දියේ එන්නත් ශ්‍රී ලංකාවට දිගටම කියලා මහාචාර්ය චන්න ජයසුමන කියනවා සුජිත් හේවාජුලිගේ එළියන්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අපනයනයේ తాවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කර ඇතත් ශ්‍රී ලංකාවට එන්නත නොකඩවා ලබා දෙන බව එරට දැනුම් දී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපීම නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවට එම එන්නත් ඇනුම ලබා දීම ඔවුන් විශේෂ සැලකිල්ලට ලක් කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යරයා ඇනුම් කළ එන්නත් ප්‍රමාණයෙන් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 5ක ප්‍රමාණයක් ඉදිරි දිනවල ලැබීමට නියමිතව තිබෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා. එය නොලැබුණත් මැයි මාසය වනතෙක් එන්නත්වල හිඟයක් නැතැයි ඔව් කියනවා. ඒ වගේම පෞද්ගලික දාසක පත්තරයේ තිබුණා. හැබැයි නැවතත් ඒ විස්තරය ඔයගලන්ට මතක් කරනවා. අපි දෙවැනි වටේ දෙවැනි මාත්‍රාව දීම ඒක හරියට කල්පනාකරණය කරගෙන යමු. හරි කියලා තමයි කියවෙන්නේ. හැබැයි අන්තිමට නෑ වැරදි කියලා කියවෙන්නේ නැත්නම්ට කල්පනාකරණය කරගෙන යමු. අර මුලින්ම තිබුණේ සති 3-4ක් කාලයක් ඇතුළත දෙවෙනි මාත්‍රාව දෙන්න කියලා. පස්සේ මේ බලධාරීන් කියලා සති 8ක් 10ක් අතර කාල සීමාවක් දක්වා දිගට ගියා. දැන් ලක්ෂ ගාණක් එන්නත් ලබාගෙන තිබෙනවා. ඒගොල්ලන් 100%ක් කියන්නේ බොහෝ දුරට සාර්ථක වෙන්නට නම් දෙවෙනි මාත්‍රාව ලැබෙන්න ඕනේ. ඒ නිසා ඒක හිඟයකින් තොරව අරගෙන යන්නට නිසි කළමනාකරණය කරගනිමු. ඊට පස්සේ
නැවත වතාවක් ලංකාදීප පත්තරේ තියෙන තවත් කතාවකට අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. ඒකේ දානවා මේ එන්නත් පිළිබඳවම කතාවේ තවත් දිගුවක්. ඔහොම බලන්න. පළමු එන්නත් මාත්‍රාවෙන්ම මෙරට 90%කට යහපත් ප්‍රතිඵල අලුත්ම පරීක්ෂණ වලින් හෙළිවේ කියලා ආචාර්ය චන්දිම ජීවන්දර කියන කතාව සුජිත් හේවාජූලිගේ වார்த்தාවක් බවට පත් කරලා තියෙනවා. මේ දවස්වල ගොඩක් අය කතා බහට ලක් වුණා මීට අදාළ කාරණාව ගැන. කොහොමද මේක හරිද මේක සාර්ථකද කියන කතන්දරෙත් එක්ක ඒකට තමයි මේ චන්දිම ජීවන්දර උත්තරයක් දීලා තියෙන්නේ. පළමු එන්නත් මාත්‍රාවෙන්ම මෙරට 90%කට එකෙන් යහපත් ප්‍රතිඵල ලැබුණයි කියලා. එහෙනම් එච්චරයි වාසනාවන් බලධාරීන් කියනවා නම් අපි අහන්නම්. එතකොට කොරෝනා මර්ධන එන්නත් ගෙන්වීම පෞද්ගලික අංශයටත් දෙන්න යනවා කියලා සුජිත් හේවාජූලිගේ ලියනවා. කොරෝනා මර්ධන එන්නතක් ගෙන්වීම පෞද්ගලික අංශයට ලබා දීමට රජයේ අවධානය යොමු වෙලා. කොරෝනා මර්ධන එන්නත් සැපයුම ඉහළ මට්ටමකට පැමිණෙන විට මෙරට පෞද්ගලික අංශයට දෙන්නත් ගෙන්වීම සඳහා සම්බන්ධ විය හැකි බව කොරෝනා මර්ධන එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සඳහන් කිරීමක් කරනවා. පෞද්ගලික අංශයට රජය සමග සාකච්ඡා කර ඒ කටයුතු වලට සම්බන්ධ විය හැකි බවත් කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ ඒ කටයුතු කිරීමේදී රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. ඔව් රජයේ පූර්ණ අධීක්ෂණය ඕනේ. රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමට යටත්ව තමයි ඒක වෙන්නට ඕනේ. ඒ වගේම මෙතන ලියලා නැති මතක් කරන්න ඕනි කාරණාවක් තියෙනවා. කොරෝනා මර්ධන එන්නත් ගැනීම පෞද්ගලික අංශයට දුන්නම නිශ්චිත මිලක් නියම කරන්න. ඔව් දැන් අර PCR පරීක්ෂණ පෞද්ගලික අංශයට දුන්නු වෙලාවේ එක එක තැන්වල එක එක මිල ගන්න. ඒ හින්දා කොරෝනා එන්නත ආවම මේ ඇස්ට්‍රාසෙනිකා එන්නතට මෙච්චරයි අහවල් එකට මෙච්චරයි નિયમિત නිශ්චිත මිල ගණන් නියම කරන්න. නැත්තම් දන්නවනේ. ඊළඟට අද පත්තරයේ තියෙනවා තවත් සටහනක්. ඉන්දියාව විතරක් නෙවෙයි. ඇයි චීනේ අපිට ඉන්දියාව දෙනකොට චීනේ නිකන් ඉදීද? චීනේ එන්නත් ලක්ෂ 6ක් 31 වෙනිදා ශ්‍රී ලංකාවට නිදර්ශනී වික්‍රමසිංහ ලියන. චීනයේ සිනෝෆාම් COVID-19 මර්ධන එන්නත් ලක්ෂ 6ක් මේ මාස 31 වෙනි දින මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කිරීමක් කළා තියෙනවා. ඉන්දියාවෙන් මදි වෙනවනම් මෙන්න චීන තියෙනවා. හැබැයි මේ හැම එකකම කොහොමද ගුණාත්මකභාවය සහ ඒවයි වගකීම දැරීම ඒ ගැන ගොඩක් හිතන්න. එන්නත් ගැන කතා කළේ, කොවිඩ් ගැන කතා කළා, පාසල් ගැන කතා කළා. මොකද්ද අඩුවක් වගේ තියෙනව නේද? ඔය අඩුව තමයි මේ කතා කරන්න හදන්නේ. වැඩ නැතිවට අපිට අර පොල් තෙල් ගැන තත්ත්වයෙන් බාල ගුණාත්මක බවින් බාල පොල් තෙල් ගැන කතා කරන්න උනානේ. දැන් මම මුලින්ම අහනවා පොල් තෙල් ගැන කතා කරන්නට කලින් දැන් මේ චෝදනා එල්ල වෙන කණ්ඩායම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළාද මේ ගෙන්නපු අයව? මේ පොල් තෙල් කියන කාරණේ විස කාරක ගැන කියවෙනවා. ඉන්නකෝ අපි කතා කරන් යමුකෝ. මෙන්න පොල් තෙල් සාම්පල් 100ක රසායනාගාර ප්‍රතිඵල අද අර්බුදකාරී පිරිපහදු නොකළ පොල් තෙල් ගෙන්වූ සමාගමක් දෙවන තත්ත්ව පරීක්ෂණයෙන්ුත් අසමත් නිදර්ශනී වික්‍රමසිංහ ලියන. රසායනාගාර පරීක්ෂාව සඳහා ඊයේ යොමු කරන ලද සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ලබාගත් පොල් තෙල් සාම්පල් 100 ප්‍රතිඵල අද ලැබීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශය කියනවා. එසේම පොල් පර්යේෂණ ආයතනයේ පරීක්ෂණාගාරය වෙත යොමු කරන ලද ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් පොල් තෙල් සාම්පල 8ක පිළිකාකාරකයක් අඩංගු නොවන බවට ඊයේ තහවුරු බවත් අමාත්‍යාංශය කියනවා. දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම විකිණීම සඳහා ඇති ඒත් බෝතල් නොකරන ලද පොල් තෙල් සාම්පල 5 බැගින් ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව එම සාම්පල මෙලෙස රසායනාගාර පරීක්ෂාව සඳහා යොමු කරනවා කියලා පත්තර වාර්තාවේ වැඩිදුරටත් දාලා තියෙනවා. මේ අතර අදාළ පිළිකාකාරකයේ අන්තර්ගත පිරිපහදු නොකළ පොල් තෙල් ගෙන්වුවේයි පැවසෙන සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂණයෙන්ද අසමත් වෙලා තියෙනවා. මේ සමාගම ගැන ගන්න පියවර කුමක්ද? ඒ සමාගමේ ඒ ආදාළ අයට එරෙහිව ගන්න පියවර කුමක්ද? දෙවන වරටත් අසමත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂාවලදී එම පොල් තෙල් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වෙලා තිබෙනවා කියලයි මෙතන දාලා තියෙන්නේ. අපි ආණ්ඩුවෙන් අහනවා බලධාරීනි ඔවුන් සම්බන්ධයෙන් ගන්න පියවර අරගෙන පෙන්වන්න මෙන්න මෙහෙම ක්‍රියාත්මක වුණා කියලා.
ඊළඟට අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨයත් ඕකම තමයි. සමාගමක් ගෙන්වූ පොල් තෙල්වල පිළිකාකාරක තවත් සමාගම් 3ක තෙල් සාම්පල දෙවෙනි පරීක්ෂණයට සමන් ගමගේ එළියන්. ඇෆල ටොක්සින් පිළිකාකාරකය කියලා යෝක කියන්නේ. මම හිතනවා මම උච්චාරණය කළා ගොඩක් හරි කියලා. අන්තර්ගත බවට සඳහන් වූ පිළිපාදු නොකළ පොල් තෙල් මෙරටට ආනයනය කළ බව කියන එක් සමාගමක පොල් තෙල් සාම්පල පිළිබඳ දෙවන වරටත් සිදු කළ තත්ත්ව පරීක්ෂණයකදී අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සඳහන් කරනවා. තවමත් පොදු ස්ථානවලට ඒකේ දිගුවත් බව ඔබට කියන්නම්. මේ අදාළ පිළිකාකාරක ප්‍රමාණය ඉක්මවා අන්තර්ගතව තිබීම අදාළ සමාගමේ සාම්පල තත්ත්ව පරීක්ෂාවේදී අසමත් වීමට හේතු වෙලා තියෙනවා. එම තත්ත්වයේ හේතුවෙන් අදාළ පිළිපාදු නොකළ පොල් තෙල් තොගය මෙරටට ආනයනය කළ සමාගමට එම පොල් තෙල් තොගය අනිවාර්යයෙන්ම ප්‍රතිඅපනයනය කිරීමට සිදුවන බවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සඳහන් කිරීමක් කරනවා. ප්‍රතිඅපනයනයෙන් අතර වෙනවද? එතකොට දෙවන වරටත් තත්ත්ව සහතිකයෙන් බාල තත්වයකට කියලා කියපු එහෙම එකක් ගෙන්නුවම ප්‍රතිඅපනයනය පමණක් කළා සෑමකටපත් වෙන්න පුළුවන්ද? එහෙම එකක් යම් මේකින් මේ අනාවරණයන් නොවන්නට පාරිභෝගිකයන් අතර ගියා නම් ඇතිවන තත්ත්වයක් එක්ක ඒ අවදානම සලකලා ඒ සම්බන්ධයෙන් ගන්න පියවර මොකද්ද? දිගින් දිගටම ප්‍රශ්න අහන්නේ ඒ පිළිබඳව මොකද්ද කරන්න කියලා අවධානයෙන් ඉන්න නිසායි. වෛද්‍ය මහාචාර්ය අර්ජුනද සිල්වා කියන කතාව මේ පොල් තෙල් වල විසෙන් අක්මා පිළිකා ඇති විය හැකි සුජිත් තේවාජෝලිගේ එළියන්. මෙරටට ආනයනය කරන පොල් තෙල් වල ඇතැයි පැවසෙන ඇෆලොටොක්සින් නැමැති විෂ රසායනිකයේ ආහාරයට එක් වූහොත් අක්මාවේ පිළිකා ඇති විය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුනද සිල්වා කියනවා. මේ විෂ කාණ්ඩය නිපදවන්නේ දිලීර විශේෂයකින් ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. මේ විෂ එකපාරට විශාල ප්‍රමාණයක් ශරීරගත වුවහොත් කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීරගත වුවහොත් ප්‍රශ්න ඇති වෙනවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මේ බලපෑම වැඩි කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ හින්දායි බලධාරීනි අපි කියන්නේ තවදුරටත් පරීක්ෂා කරන්න යම් මේකින් ඇතුල් වෙලා තියෙනවද නැත්නම් ඇතුල් වෙන අවදානමක් තියෙනවද සහ ආයෙත් කියන්නේ ආයෙත් කියන්නේ මෙහෙම ඒවා ගෙන්නලා ඇතුල් නොවුනත් ගෙන්නලා තියෙනවා නම් රට තුලට රට ඇතුළට නොගියට ඒ අය සම්බන්ධයෙන් ගන්න පියවර ගැන ජනතාව අවධානයෙන්. එතකොට අනුරු කුමාර දිසානායකගේ චෝදනාවක් තියෙනවා පොල් තෙල් වෙනුවට වහගෙන්වත් ආණ්ඩුව මේ චෞර වලල්ල රකින්නවයි කියලා. අනුරාධා හේරත් වාර්තා කරන්නේ. වස විස සහිත පොල් තෙල් ආනයනයට අදාළව ප්‍රමිති ආයතනයේ තම වගකීම අත්හරිමින් කටයුතු කර ඇතැයි ජයප නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක සඳහන් කිරීමක් කරනවා. ආණ්ඩුව තමා වටේ සිටින චෞර වලල්ල පොල් තෙල් වෙනුවට වස විස ගෙන්වුවද ඔවුන් ආරක්ෂා කිරීමට බැඳී සිටින අතර හොඳම උදාහරණය අද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සිටින්නේ කියන කාරණාව ගැනත් සඳහන් කිරීමක් කළා තියෙනවා. යම් යම් කාරණා පිළිබඳවත් සඳහන් කිරීමක් කරමින් ඔව් කරපු ප්‍රකාශයක් පත්තර වාර්තාවට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම යනවා දිනමින පත්තරේට. දිනමින පත්තරේ සරත් වීරසේකර මේහා සම්බන්ධයෙන් කතාවක් කියනවා. ඒක ශීර්ෂ පාඨයක් කරලා තිනවා ප්‍රධාන පිටුව. ඔහොම බලන්න. පිළිකාකාරක අඩංගු පොල් තෙල් ගෙන්වූ අයට දැඩි දඬුවම්. ඇමති විශ්‍රාමික රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රකාශය මේ පිළිකාකාරක අඩංගු පොල් තෙල් දේශීය වෙළඳපොළට ගෙන්වීමට කටයුතු කළ අයට දැඩි දඬුවම් පමුණුවන බව මාධ්‍ය ආරක්ෂාව පිළිබඳ ඇමති විශ්‍රාමික රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සඳහන් කිරීමක් කරනවා. ඒ සඳහා පාරිභෝගික අධිකාරිය විසින් අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවත් ඇමතිවරයා කියනවා. ඔව් ඇමතුමනි එහෙම එකක් කියන්න පෙළඹීම ගැන අපිට සතුටුයි. ඒ කියන්නේ එහෙම ප්‍රකාශයක්. හැබැයි සමහර ප්‍රකාශ සමහර දවස්වල කරලා ඊට පස්සේ ටික දවසක් ගියාන් පස්සේ මේ ප්‍රකාශ වෙනස් වුණු අවස්ථා තියෙනවා. ඒකත් එක්ක මේ පිළිකාකාර කඩංගු පොල් තෙල් ගෙන්වූ අයට දැඩි දඬුවම් දීලා දුන්න කියලා පෙන්වන්න නැත්නම් සමහරුන්ව රකින්නවා කියලා චෝදනා එල්ලවීම නතර කරන්න බැරි වෙයි. පොල් තෙල් ගැන කතාව මෙන්න. සමාගම් 4ක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහලුම් 13ක සාම්පල් පරීක්ෂාවේදී ඒවායේ ඇෆලටොක්සින් නැමැති පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණා. එම තෙල් තොගය වෙළඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහලුම් ප්‍රතිඅපනයනය කරන්නයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇති බවටද පසුව චෝදනා ලැබූ අතර එහෙත් ඒවා මෙතෙක් වෙළඳපොළට නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළා.
කෙසේ වෙතත් මේ වන විට එක් ආනයනකරුවෙකුගේ තෙල් සාම්පල ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී ඇති අතර එම පොල් තෙල් බහලුම් මේ වන විට ඒවා ආනයනය කළ ආයතනවල ගුදම් වෙත මුදා හැර ඇති බවද සඳහන්. එමෙන්ම පරිභෝජනයට අහිතකර බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව ඒවා ප්‍රති අපනයනය කරන තෙක් එම තෙල් ආනයනය කළ ආයතන 3ක ගබඩා මුද්‍රා තැබීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තා. කෙසේ වෙතත් මතභේදයට තුරු දුන් ආනයනික පොල් තෙල් සාම්පල පිළිබඳ දෙවන පරීක්ෂාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ සහ කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදු කරනු ලබන්නේ අදාළ ආනයනික සමාගම් විසින් සිදු කරන ලද අභ්‍යාජනාද සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ඇෆලටොක්සින් නැමැති පිළිකාකාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල් තෙල්ගෙන් වූ සමාගමක් එහි දෙවන තත්ව පරීක්ෂාවෙන්ද අසමත්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව අදාළ සමාගමට අයත් තෙල් තොග ප්‍රති අපනයනය කිරීම සිදු වනු ඇති අතර තවත් සමාගම් 3ක සාම්පල වාර්තා කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද වාර්තා වුණා. අෆ්ලාටොක්සින් කියන්නේ දිලීරයක් මගින් නිපදවන ඉතාමත් විශේෂහිත ද්‍රව්‍යයක්. ආහාර ද්‍රව්‍ය වලට මේ දිලීරය ඇතුල් වුණාට පස්සේ ආහාර රත් කිරීමේදී මේක නැති වෙන්නේ නැහැ. අෆ්ලාටොක්සින් ටික ටික ශරීරය ඇතුළට දිගු කාලයක් ගියාම අක්මා පිළිකා තත්ත්වය ඇති කරන්න පුළුවන්. ශරීරයේ ප්‍රතිශක්තිය දිගු කාලීනව අඩු කරලා ඕනෑම රෝගයකට භාජනය වීමේ හැකියාවක් ඇති වෙනවා. අෆ්ලාටොක්සින් වලට හැකියාවක් තියෙනවා ජානමය වෙනස්කමකට ලක් කරලා උපදින්න ඉන්න දරුවාගේ ආබාධිත තත්ත්වයට පවා පත්විය හැකියි. අනුරාධපුර ප්‍රදේශයේ පාරිභෝගිකින් පිරිසක් පසුගියදා මිලදීගත් පොල් තෙල් යලි වෙළඳ සැලවත ලබා දීමට පියවර ගත අතර ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මැරෙනවයි කියලා කියනවනේ පොල් තෙල් කෑවා. ඒක නිසා පොල් තෙල් ගත්තේ නෑ. කියන්නේ ඒවා අහන බය අපිට. මේ දවස්වල පොඩි බයක් තියෙනවා ගන්න. චෙක් කරන්න ක්‍රමයක් නෑනේ. ඒක කිමිකල් මික්ස් වෙලා නෙදිනේ අයියෝ. කැවුම් කාලත් ඉවරයිනේ. කජු පුලන් ටිකක් කපලා තෙල් ටිකක් කරන්නේ කැවුම් පුච්චන්න හදන්න. අන්න නෑනේ ගෙදර බිරිඳ තමයි ඒව දන්නේ මේ මාත්‍යා. නිවුස් වලට කිව්වනේ මෙහෙමයි කියලා. ඒ බයට ගෙනිච්චේ නෑ අපි තාම. අපේ ඇමතිතුමෙන් නම් කිව්වා මේ අපිට පැමිණිලි කරන්න කියලා. අපි ඉතින් කොහොමද දන්නේ ඕවා? මොනවා කරලා බලලාද අපි හොයාගන්නේ? ඒක කරන් දෙන්නේ නැහැ ඉතින් කන්නත් වෙනවා. නෑ අනේ ගෙනිච්ච නෑ. ගෙනිච්ච එකේ කට ආහාරන ගතියක් එන උයන පොඩක් සැකයි තෙල් එක දැක්කම. අල්ලන්නේ මුංගක් අඩු බිස්නස් එක. 190ක්ම ආපහු අරන් ආවා. අපි ඒ තෙල් ටික ආපහු ඔක්කොම යවලා තියෙන දැන්. පාරිභෝගිකයන්ගෙන් පැමිණිලාවේ නැහැ. ආරවා මෙව්වා කියන්න එපා. රටේ ජනතාවට යමක් පරිභෝජනයට දෙනකොට ඒක වගකීම් සහගතව තත්ත්ව පරීක්ෂාවෙන් දෙන්නට තමයි බලධාරීන් ඉන්නේ. නැත්තම් ජනතාවම ඔක්කොම කරගන්න පුළුවන්කම තියෙයි. ජනතාවගෙන් පැමිණිලෙනකන් බලන් හිටියොත් ඒ හින්දා දැන් මේ තත්ත්වයන් මෙතෙක් සඳහන් කරනවා එළියට ගිහින් නැහැ කියලා. හැබැයි රට තුලට ආවා නම් කොහෙට හරි වරායට හරි ආවේ කොහමද මේක කොහමද මෙහෙම වුනේ කියලා ක්‍රියාත්මක කළා නීතියත් එක්කම පෙන්වන්න. ඊළඟ සටහන් කීපයකට යමු. අඩුපාඩු සහිතව මගින් ගෙන ගිය බස් 9ක් ඉවතට කියලා සමන් ගමගේ ලියන. අඩුපාඩු සහිතව මගී ප්‍රවාහනයේ යෙදුණු ලංගම බස් රථ 6කට සහ පෞද්ගලික බස් රථ 3කට ධාවන තානමක් පැනවීමට බදුල්ල මෝටර රථ පරීක්ෂණ කණ්ඩායමක් සහ පොලිසිය එක්ව සිදු කළ පරීක්ෂාවකින් පසු පියවර අරගෙන තියෙනවා. බදුල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් සහ බදුල්ල මෝටර රථ පරීක්ෂකවරුන් පිරිසක් එක්ව බදුල්ල ප්‍රදේශයේදී අදාළ බස් රථ පිළිබඳ සිදු කළ තත්ත්ව පරීක්ෂණයේදී ඒවා විවිධ දෝෂ සහිතව දාපනයේ යොදවා ඇති බවට අනාවරණය වෙලා තිබෙනවා. ඒවා නම් කොයි තරම්දනේ. එතකොට අන්න අරක ඉවත් කරපු නැති අයට වැඩ වරදින්න හදන්න. හැබැයි මේවා කියලා නිකන් ඉන්න එපා. පස්වර ගල ඉවත් කිරීම ප්‍රමාද කළ අයට නීති පියවර ආණ්ඩුකාරවරයාගෙන් පොලිසියට උපදෙස් චමින්ද සිල්වා ලියන්නේ. පස්වර බස් රථ අනුතුර සිදු ස්ථානය අසල පැවති ගල ඉවත් කිරීමට ප්‍රමාද කළ සියලු පාර්ශවයන් වලට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් පස්වර පොලිසියට උපදෙස් ලබා දීමක් සිදු කරලා තියෙනවා. ඒ උපදෙස් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පස්වර පොලිසිය උසස් නිලධාරියෙක් දිවයිනට කියනවා. දැන් කේකේවල උඩන් පස්සේ එහෙම කියනවා. දැන් අර ඊට කලිනුත් අර දඹුල්ල පැත්තේ ඉඩම් වංචාවන් පිළිබඳව කතන්දර ආවට පස්සේ ඒ ආණ්ඩුකාරවරයා කියපු කතන්දරයකුත් අපිට මතකයි. ඒකේ දිගුවකෝ බලාගෙන ඉන්නේ. එතකොට මෙතන කියනවා පස්වර ගල ඉවත් කිරීම ප්‍රමාද කළ අයට නීති පියවර කියලා. මේකේ දිගුව ගැනත් අපි බලන්ගෙමු. මොකද මේ මොහොතේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයෙන් හරි රයිට් එහෙම කිව්වා කියලා. ඊට පස්සේ ටික දවසක් ගියාම අමතක වෙනවනේ. අපි ඒ හින්දා ඒ පිළිබඳව පසු විපරම් කරමු. ඒ අතරේ අද ලංකාදීප පත්තරය දානවා පැය 24ට රියානතුරු වලින් 11ක් මරුට ඉන්දිකා රාමනායක ලියන. ගත වූ පැය 24 කාලය තුල දිවයින පුරා රියානතුරු වලින් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කරන සඳහන් කිරීම මේ
මේක දානවා ඉන් පුද්ගලයන් 8 දෙනෙක් පෙරේදා දිනේ සිදු අනතුරු වලින් මියගොස් ඇති අතර තිදෙනෙක් මීට පෙර රියානතුරු වලට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර සිටියේදී පෙරේදා මිය ගිය අය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. රියදුරට නිින්ද යාම, විවිධ අසනීප අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, මාර්ගවල අබලන් තත්ත්වය, නොසලකා රථ ධාවනය කිරීම, අධික වේගය, වාහනවල දෝෂ, බීමත්කම යන හේතු මත බොම්බයක් අනතුරු සිදු ඇති බව ඔහු සඳහන් කරනවා. ඇයි බස් රථවල එක පෙම්මේ ධාවන තරඟ එතකොට ඉස්සර කිරීමේදී ඉස්සරහින් වාහන එනවද නැද්ද කියලා නොබලා ඉස්සර කරන්නට යාම පිළිබඳව කොයිතරම්නම් අත්දැකීම් උදාහරණ තියෙනවද? එකත් එක්ක අනතුරු ගැන අපි අනතුරු අවම කර ගන්නට කටයුතු කරමු. මේ වෙන එකක්. සීගිරිය සිංහපාදය ළඟ මහා පාන්දර ගැටුමකින් ආරක්ෂකයෙක් රෝහලේ කියලා දඹුල්ලේ කාංචනලියයි. සීගිරිය සිංහපාදය අසල ආරක්ෂක කටයුතු වල නිරතව සිටි පුරාවිද්‍යා ආරක්ෂක අංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු හා මධ්‍යම සංස්කෘතික අරමුදල ශ්‍රීගිරිය ව්‍යාපෘතියේ නේවාසික කළමනාකරවරයා අතර ඊයේ අලුයම 4ට පමණ ඇති වූ ගැටුමකින් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙනවා කියලා තව දාලා තියෙන්නේ. මේ ගැටුමට සම්බන්ධ වූවන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ශ්‍රීගිරිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියනවා. පාර කැමට ලක්ව සීගිරිය ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක නිලධාරියෙක් කියලා දාලා තියෙනවා. සිංහපාදයේ අසලට නිලධාරීන්ට පමණක් පැමිණිය හැකි මාර්ගය ඔස්සේ මෝටර රථයකින් පැමිණි දෙදෙනෙකු සිංහපාදයෙන් ඉහළට ගමන් කළ අවස්ථාවේ ඔවුන් අසලට ගිය තමා තවත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු සමග ඔවුන් පරීක්ෂා කිරීමේදී ඉන් එක් අයෙකු මධ්‍යම සංස්කෘතික අරමුදල නේවාසික ව්‍යාපෘති කළමනාකරු ලෙස හඳුනාගත් බවත් පසු එම කළමනාකරු තමන්ට සහ අනෙක් දෙදෙනාට පහර දුන් බවත් ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ වගේ විවිධ කාරණා පාර්ශ්ව කීප ඒවා දාලා තියෙනවා. මම බැලුවේ මේ ගැටුම ඇති වුණු වෙලාව අලුයම 4ට මහා පාන්දර ගැටුමක් ගැන මේ දාලා තියෙනවා. හරි. මව්බිම් පත්තරයට යමු. මව්බිම් පත්තරෙත් තව වෙනම කතාවක් තියෙනවා. වැලි ජාවාරමුන්ට සල්ලි වලින් වාහනේ හදාගත් OICට වැඩ වර්ධය කියලා කීර්ති මෙන්ඩිස් ලියන සටහන මේ. මේමයි වාර්තාවක් තියෙන්නේ. පොලිස් භූමිය අලුත් වැඩියා කිරීමට බව කියමින් වැලි ජාවාරයෙන් මෙදින පුද්ගලයන්ගෙන් රුපියල් 50,000ක මුදලක් ලබාගෙන එම මුදල Tamanගේ පෞද්ගලික මෝටර රථය අලුත් වැඩියා කිරීමට යෙදූ දකුණු පළාතේ පොලිසියක OIC කෙනෙකු පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම පොලිස් ස්ථානාධිපතිවරයාටද වැලි ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කොට ස්ථානාධිපතිවරයාට ගෙනවත් දුන් එම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට දෙරේව මෙම විමර්ශන ආරම්භ කළා තියෙනවා කියලායි කියන්නේ. නීතිය රකින්න ඉන්න අය නීතිය කඩලා ජාවාරමුන්ට උඩගෙඩි දෙනවා නම් ඒකට එරේව නීතියම ක්‍රියාත්මක යුතුව තිබෙනවා. කොහොමද භාණ්ඩ හා සේවාවල මිල ගණන් මෙන්න මේ වගේ කතාවක් අද මව්බිම දානවා. අවුරුදු කාලා ඉවරයි හාල්වලට අමතරව මුං උඳු කව්පිත් ගිනි ගණන් පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි කියලායි උපතිස්ස පෙරේරා සටහන ලියලා තියෙන්නේ. කොහොමද ඔබට තත්ත්වය ඔබ දන්නවා ඔබ ඒවා මිලදී ගැනීම සිදු කරන නිසා ගත වූ සති කිහිපය තුළ අසීමිතව ඉහළ ගොස් ඇති සහල් මිලට අමතරව මුං ඇට කව්පි උඳු වැනි අත්‍යවශ්‍ය ධාන්‍ය වර්ගද 500ත් 600ත් අතර මිලකින් ඉහළ යාම නිසා එළඹෙන උත්සව සමයේ අවුරුදු සැමරීමට බලාපොරොත්තු තබාගෙන සිටින ජනතාව බලවත් කනස්සල්ලට පත්ව තිබෙනවාලු. මේ වන විට විවෘත වෙළඳපොළට සහල් සැපීම සීමා වීම නිසා සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් සෙනසුරාදා වන විට වෙළඳපොළ විවිධ මිල ගණන් වලට සහල් අලෙවි කරන අතර රතු සුදු කැකුළු සහල් කිලෝවක් 115ත් 120ත් අතර මිලකටද නාඩු හා සම්බා 125ත් 135ත් අතර මිලකටද අලෙවි කරනවා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. කීරි සම්බාවල මිල ගණන් එතකොට මුං ඇට කිලෝවක් මේ වන විට යන ගාන මාර ගණන් ටිකක් මේකේ දාලා තියෙනවා. එතකොට එහෙම ගණන් හිලවුද පවතින්නේ මේ පත්තර වාර්තාවත් එක්ක මම කියන්නේ මව්බිමයි මේ වාර්තාකරණය කරන්නේ උත්සව සමයේ එන්නේ උත්සව සමයේ පාරිභෝගිකයන්ට සහන මළු දීම ගැනයි කතා වෙන්නේ. ඒකට ඊට අමතරව භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් අසීමාන්තිකව ඉහළ යාම පාලනය කිරීමටත් පියවර ගන්න. මහින්දානන්ද අලුත්ගමගේ කියපු කතාවක් තියෙනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක සංචිතය සකස් කළ පසු සහල් මිල තීරණය කරන්න මෝල් හිමියන්ට බෑ.
ඇමති මහින්දානන්දගේ කතාව උපුටා ගන්නේ මව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක සංචිතයක් සකස් කළ පසු රටේ සහල් මිල තීරණය කිරීමට මෝල් හිමියන්ට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරනවා. හරි එහෙම කළාට පස්සේ අරම බෑ කියලානේ කියන්නේ. දැන් බලන් ඉන්නේ ඔගොල්ලෝ කියපු විදිහට මෝල් හිමියන්ගේ පාලනයේ තියෙන මිල ගණන් රජයේ පාලනයට නතු කරගෙන පාරිභෝගිකයන්ට වාසි වන ආකාරයට සහන මිලක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ දවස උදාවන්නේ කවදාද? ඉන්ධන මිල ගණන් ගැන මේ වෙලාවේ කතා වෙනව නේද? අපිට අමතක නැහැ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් පහලින් පහලට අඩියෙන් අඩියට වැටිච්ච වෙලාවේ අපේ රටේ ඉන්ධන මිල ගණන් අඩු වුණේ නැහැ, හෙල්ලුණේ නැහැ. ඒ නිසා දැන් වැඩි කරන්න එපා, වැඩි කරන්නේ නැහැ කියලා ආයෙත් ඇමති කියු කතාව මෙන්න තියෙනවා පත්තරේ. ලෝක ඉහළ ගියත් මෙරට තෙල් මිල ඉහළ දමන්නේ නැහැ. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිලගේ ප්‍රකාශයේ නවෝදයා පවන ලියන්නේ. සුවස් ඇලේ නෞකාවක් සිරවීම මෙරටට ඉන්ධන සැපීමේ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවත් ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගියද මෙරට තෙල් මිල ඉහළ නොදමන බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල කියනවා. උදේ ගම්මන්පිලේ කතාවට අපි හුරේ දානවා. හැබැයි ඒ වගේම මේක රාමු කළත් අපි තියාගමු. කොයිලාවැරි ඉන්ධන මිල ගණන් වෙනස් වෙන්න ආවොත් මේම කිව්වා කියලා තියන්න අමතක නොකර පත්තර කෑල්ල කපලා හරි තියාගමු. ඊයේ අර සුවසැලේ නෞකාවගේ සිද්ධියත් එක්ක අදහස් පළ කරමින් බන්දුල ගුණවර්ධන තෙල් මිල ගැන කතා කරපු කතාව අපි බලමු. දැන් ආරංචියත්ව ඉන්ධනයි ගෑසු දෙකම වැඩි වෙනවා කියලා ඇත්තද ඒක? ඔව් වැඩි කරන්න ඕනේ මේ අවස්ථාව රටට අමාරු අවස්ථාවක්. ඒ නිසා රජය මේ පිළිබඳ තීරණය කරලා නැහැ. ලෝක වෙළඳපොලේ අසාමාන්‍ය ලෙස තෙල්, ගෑස්, අනික් පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා. ඇලහරහා භාණ්ඩ ප්‍රවාහණයට දින ගණනක සිට ලෝක පරිමාණයේ බාධා පැමිණලා තියෙනවා. ඒවා ලෝකයේ තුල තියෙන එක රටක් ලංකාව. ඒ නිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට අපි ප්‍රතිචාර දැක්ුවේ නැත්නම් ඒ සමාගම් එතන කඩාගෙන වැටෙනවා. මොකක්ද එකක් කියනවා නේද එයා? උදේ ගම්මන්පිල කියප එකට වඩා වෙනස් විදිහට නේද සඳහන් කරන්නේ? බලාගෙන අවධානයෙන් ඉන්නේ. ඒ වගේම ආණ්ඩු පාර්ශ්වවලදී කියනකොට විපක්ෂවලදී කියපු කාරණාත් ජනතාවට අමතක නැහැ කියලාත් මතක් කරනවා ආය ආය. ඊට පස්සේ මේ අපි ලංකාදීප පත්තරයට මෙනවා තවත් කතාවකට ඇමති විමල්ට කිරින්දේදී ගල්සා මල් දෙකමයි කියලා කතරගම රුක්මන් ලියනවා. කිරින්ද මුහුදු තීරයට සම්බන්ධව ඇති වටිනා ස්වභාවික වැලිවැටිය ඉන්දියා සමාගමකට නොදෙන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ පෙරේදා කිරින්ද පොළහන්දිය ප්‍රදේශයේ පැවසීමත් සමග ඊට විරුද්ධ වූ එහි සිටි පිරිසක් ඇමතිවරයාට සිය විරෝධය පළ කරා. මේ අතර ඇමතිවරයාගේ එම ප්‍රකාශයට එහි සිටි තව පිරිසක් අත්පොලසන් දෙමින් ඇමතිවරයාට සිය ප්‍රශංසාව පළ කළා. ඒකයි මේ ගල්සා මල් දෙකමයි කියලා කියන්නේ. සුරැකීමේ සංවිධානය කියනවා වැලි ජැටිය ඉන්දියාවට දුන්නොත් පරිසරය ඉවරයි කියලා. තවත් පිරිසක් කියනවා ඉන්දියාවට නොදුන්නොත් අපිට ජීවත් වෙන්න වැලේ වැල් නැහැ කියලා. කට්ටි දෙකක් කියන කතා දෙකක් එකයි ගල්සා මල් දෙකම කියලා දාලා තියෙනවා. හොඳයි විරාමයක් කරන් ඇවිත් අනිත් සටහන් බලමු. දේශපාලන ධාරාවේ දේශපාලඥයන් කරපු ප්‍රකාශ කීපයකට අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. රුවන් විජේවර්ධන කියපු කතාවකින් අපි පටන් ගමු. ප්‍රශ්න විසඳන්න බැරි ආණ්ඩුව වගේම විපක්ෂයක් දැන් ෆේල්. රුවන් විජේවර්ධන කියන්නේ අංජුල මහීකලියන්. එක්සත් ජාතික පාක්ෂිකයන් එක් අවස්ථාවක తాවකාලිකව පක්ෂය හැර ගියද අලියා ලාංඡනයේ ජයග්‍රහණය කිරීම සඳහා දැන් නැවත මහගෙදරට රොද බඳමින් සිටින බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කරනවා. දැන් UNP මහා ගෙදරට රොද්ද බඳමින් ඉන්නේ ජනතාව. මට මැවිලා පේනවා රොද්ද බඳමින් යන හැටි. හැබැයි පොඩ්ඩක් පරිස්සමින් මේ වෙලාවේ තාම කොරෝනා අවදානම අවසන් නැහැ රොද්ද බඳින බැඳිල්ලට. රටේ ප්‍රශ්න විසඳන්නට බැරි ආණ්ඩුව මෙන්ම කිසිදු වැඩපිළිවෙලක් නැති පාර්ලිමේන්තුවේ විපක්ෂ යන දෙපාර්ශ්වයම අසමත් වී ඇතැයි කී විජේවර්ධන ජනතා හදගැස්ම දැන ආර්ථිකය හදන්නට හැකි එකම බලවේගය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බව සඳහන් කරතු වෙනවා. ඔබේ ජන හදගැස්ම දැන් අඳුරන්නේ UNP කියලා යවුන් කියන්නේ. රොද බඳිනකොට පරිස්සමෙන්. ඒ අතර විපක්ෂ නායක සජිත් කියපු කතාව මෙන්න. කොවිඩ් විතරක් නෙවෙයි පොල්තෙල් මාරය එක්කත් සටන් කරන්න වෙලා සෞභාග්‍යවත් රටේ මෙදා පාරත් අලුත් අවුරුද්දට හුලං නිමල කොඩිතුවක් කුලියන්.
සෞභාග්‍යවත් රටක් නිර්මාණය කිරීමට පත් වූ ආණ්ඩුවේ ක්‍රියාකලාප හේතුවෙන් ජනතාවට මෙවරත් සිංහල හින්දු අලුත් අවුරුදු සැමරීම අහිමි වී ඇතැයි සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තිස්සමහාරාමේදී කරපු සඳහන් කිරීම අද ලංකාදීප පත්තරේ එලෙස වාර්තා කරලා තියෙනවා. හොඳයි, ඒ පාර්ශ්ව දෙක කතන්දරේ ඒ අතරේ අර පෞගේදා පැවති ගම සමග පිළිසඳර වැඩස්ථානයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකුත් මෙතනටම ගමු. සතුරන්ගේ බේගල් වලට ජනතාව අහු වුණොත් රටට වෙන්නේ ගිය වසර 5 වෙන්නේ ඇයි? සුජිත් තේවාජූලි ගෙලියන්. ආයි කොමටත් හරිගස්සන්න ලේසි නෑ එහෙම වුණොත් කියලයි ජනාධිපතිවරයා කියන්නේ. සතුරන් පතුරවන බොරු බේගල් වලට ජනතාව යලි රැවටුණොත් පසුගිය වසර 5දී සිදු වූ විනාශය යලි ඇති විය හැකි බවත් එවැනි විනාශයක් නැවත ඇති වුවොත් එය නිවැරදි කිරීම අපහසු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 27 වෙනිදා කරපු සඳහන් කිරීමයි ආද සඳුදා පත්තරවලට මෙලෙස ඇවිත් තියෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා ජිනීවා බලපෑම පිළිබඳව කතා කළා. ඒක උපුටා ගන්නවාද ලංකාදීපෙන් ජිනීවා බලපෑමට මුහුණ දෙන්න රජය ලෑස්ති. සුජිත් තේවාජූලි ගෙලියන්. ජිනීවා බලපෑමට මුහුණ දීමට රජය සූදානම් බවත් නිදහස් රටක් ලෙස එවැනි බලපෑම් වලට යටත් නොවි කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරනවා. ඉන්දිය සාගරයේ බල අරගලයකට ගොදුරු නොවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කර ප්‍රකාශයත් එක්කයි පත්තර වාර්තා විදාන. හොඳයි, මේ ප්‍රකාශ වලින් පස්සේ අපි යනවා සඳහිරු සෑයට. සඳහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කරමින් ඡායාරූප අවස්ථාද ලංකාදීප පත්තරේ අරගෙන එන්නේ අනුරාධපුරයේ චතුරංග සහ දයාරත්නගේ වාර්තාවන් විදිහටයි. අනුරාධපුර සඳහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කිරීම ඊයේ පොය දවසේ ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. එම අවස්ථාවයි මේ ඔයගොල්ලෝ දකින්නේ. මේ එහි දිගුව. ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීමේ සටනේදී දිවිදුන් ආබාධිත තත්ත්වයට පත් වූ සහ රණක්ෂිතයට පත් විරෝධාර රණවිරුවන් සිහි කරමින් 2010දී අනුරාධපුර පූජා භූමියේ සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කළා. උසින් රුවන්වැලි සෑයට පමණක් දෙවැනි වන මෙම සඳහිරු සෑය සඳහා ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් ශ්‍රමයෙන් සහ ධන පරිත්‍යාගයෙන් දායකත්වය දක්වනවා. මේ වන විට සඳහිරු සෑයේ 4 කොටුව දක්වා ඉදිකිරීම නිම කර ඇති අතර එහි නිදන් වස්තු තැන්පත් කිරීම ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා හා මහ සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ජනාධිපතිතුමාත් අපේ අගමැතිතුමාත් මේ මහඟු සත්කාරයට අත තැබුවේ ඒ යුද්ධයේදී මියගිය 29000 ගණනකට අධික සියලුම රණවිරුවනුත් ඒ වගේම අද ආබාධිත තත්ත්වයට පත් වෙලා ඒ ඇඳන් උඩත් රෝද කුඩු උඩත් ඉන්න ඒ 14000කට අධික අඩ පය ඇස්කන් නාසා ශරීර කොටස් අහිමි වෙච්ච ඒ සියලුම රණවිරුවනුත් සිහිපත් වීම සඳහායි. ඉතින් රුපියල් කෝටි ගණනක් වියදම් කළා රන්පත් තිරුවල ත්‍රිපිටකය රචනා කළ මේ ධාතු ගර්භයේ අපි තැන්පත් කළා තියෙනවා. ඒ වගේම දඹරත්තරන් කිලෝ 8ක බුදු පිළිමයක් අපි මේ දාගෙබේ අපි තැන්පත් කළා තියෙනවා. ඊට අමතරව තවත් නොයෙක් වටිනාකම් තියෙන මේ යුද්ධ නිදන් වස්තු අපි මේ දාගෙබේ තැන්පත් කළා තියෙනවා. මේ ගොඩනැගෙන මේ මහා සඳහිරු සෑය ඉරහඳ පවතින තාක්කල් පවතිවා. මේ මව්බිම් පත්තරේ සටහනක් නාසා තවත් වසර 100කට පෘථිවිය ආරක්ෂාව තාවුරු කරයි ක්‍රිෂාන් පතිරත් පත්තරයට වාර්තාව අරන් එන්නේ. පොඩ්ඩක් කියවමු නේද මේ වගේ කතාවක් විශේෂයෙන් ආවා. ඉක්ුත් 2004 වසරේදී ඉතා බලගත් උල්කාපාතයක් ලෙස හඳුනාගෙන තිබූ ආපෝෆිස් නැමැති උල්කාපාතය ඉදිරි වසර 100 තුළදී පෘථිවියේ ගැටීමේ අවදානමක් නොමැති බව ඇමරිකාවේ නාසා ආයතනය නිවේදනය කරනවා. ඒ අනුව තවත් වසර 100ක් යනතුරු මිහිතලයේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි නාසා ආයතනය කියනවා. මේ උල්කාපාතය 2029 දී හෝ 2030 දී පෘථිවිය සමීපයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර 2068 දී එම උල්කාව පෘථිවියට පතවිතිය හැකි බවට පසුගිය සමයේදී අනුමාන කරනවා. එහෙත් නාසා ආයතනයේ විද්‍යාඥයන් මෙවන විට ප්‍රකාශ කරන්නේ එම උල්කාපාතයේ 2068 දීවත් පෘථිවියේ ගැටීමේ ඉඩකඩ නොමැති බවයි. විශ්වය ගැන කතා කරනකොට උල්කාපාත උල්කාවන් ගැන කතා කරනකොට
වෙනම ලෝකයක් නේද? වෙනම කතන්දරයක්. දැන් අවුරුදු 100කට ලෝකයේ සුරක්ෂිතයි කියලයි පෘථිවි ආරක්ෂාව තාවරුයි කියලයි මෙලෙස සඳහන් කරන්නේ. එමනම් වසර 100ක් නොමැරී සිටියොත් ආරක්ෂිතයි. අද පත්තරයේ තියෙනවා කතාවක් කොල්ලකෑම් හා ගෙවල් බිඳුම් වල වර්ධනයක් කියලා ඉන්දිකේ ඒවා විතරන ලියන. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියෙන් විශේෂ මෙහෙයුම්. මඩ්‍රැබ්වලට ඇබ්බැව්වන් හා සංවිධානාත්මකව කටයුතු කරන විවිධ පිරිස් සිදු කරන කොල්ලකෑම් හා ගෙවල් බිඳුම් වල වර්ධනයක් දක්නට ලැබෙන නිසා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරලා තියෙනවා. හරිසමෙන් ඕරහතරෝ කරදර වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ කොල්ලකෑම් හා ගෙවල් බිඳුම් වල. මේ වගේ දේවලුත් සිදුවිය හැකිද කියලා හිතෙනවා. ඒ නිසාමයි උපුටා ගත්තේ. සිදුවිය හැකිද මේ වගේ දේවල් කියලා. කෝටි ගානක ණය වලින් බේරෙන්න කළ වැඩක්. ණයකාරයා මැරුණු බව අඟවන්න ගෝලයෙකු මරා ගේක දමා පුලුසා දමලා පුෂ්ප කුමාර ජයරත්න ලියන. වැඩේට උදව් කළ තවත් තරුණයෙක් ඇසුවේ හැංගුණ කොන්ත්‍රාත්කාරයා අල්ලන්න පොලිසිය දැලේලයි. රුපියල් කෝටි ගණනක ණය මුදලකින් බේරීමේ අරමුණෙන් Taman මියගිය පුද්ගලයෙකු බව හැඟවීමට වෙනත් පුද්ගලයෙකු ඝාතනය කර පොලිසා දෙමු බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කුරුණෑගල පොලිසිය අපරාධ විමර්ශනාංශය සඳහන් කරනවා. සමහරලාට මාර කතා අහන්න වෙන්නේ. ඊළඟට එහෙම ඇහුණු වෙනම කතාවක් මේ අද ලංකාදීපේ දාලා තියෙන. උපහාර උළෙලේ පුරෝගාමී ආදි සිසුවෙක් විශ්‍රාම යන ගුරු පියාට පිරිනැමූ තෑග්ගකට විදලා කරන්දෙනිය සුසිල්ලියන් පාසලක විදුහල්පතිවරයෙක් සෑහෙන වටින සේවයක් කළා විශ්‍රාම යන දවසේ තෑගි භෝග දීලා ඊට පස්සේ ආදි ශිෂ්‍ය සංගමයෙන් එකතු කරපු මුදල් ත්‍යාගයත් එන්ලොප් එක දාලා තීලා තියෙනවා. ඊට පස්සේ ඒ තෑගි ටික දීලා තේපානය සඳහා ගිහිල්ලා නැවත ඇවිල්ලා බලද්දි විදුහල්පතිවරයා ඒ විශ්‍රාම ගන්න කෙනා දැකලා තියෙනවා අර එන්ලොප් එක නැහැ කියලා. ඊට පස්සේ වත්මන් විදුහල්පතිට කියලා වත්මන් විදුහල්පති වැඩි කලබලයක් නොකර ඉන්න කියලා පැත්තකට ගිහිල්ලා හෝල් එකේ CCTV පරීක්ෂා කළා. ඒ පරීක්ෂා කරන අවස්ථාවේදී ආදි ශිෂ්‍යයෙක්යි කියන කෙනෙක් ඒ එන්ලොප් එක සාක්කුවට දාගන්න ආකාරය දක්නට ලැබිලා. හැබැයි එතනදිත් කලබල වෙලා නැහැ. ගිහිල්ලා කියලා තියෙනවා ඔබ මේ එන්ලොප් එක ආරක්ෂාව වෙනුවෙන් සාක්කුවට දාගත්ත කියලා ආරංචි වුණා. දෙන්න කියලා ආවෝස මං ආරක්ෂාවට සාක්කුවට දාගත්ත කියලා දීලා මුකුත් නොවුණු විදියට ගෙනල්ලා විදුහල්පතිට දීලා. හරි ඒවා වෙන්නේ. පත්තර වාර්තාව කෙටි කළා මම මේ ඔබට සඳහන් කිරීම කළේ පත්තරේ තියෙන වාර්තාව. ඒ අතරේ විදේශ වාර්තාවලට යන්න හදන්නේ. සෞදියේ පිරිමින්ට රටවල් 4ක කතුන් තහනම්. සෞදි අරාබියේ පිරිමි පුද්ගලයන්ට පාකිස්තානයේ බංගලාදේශයේ චඩ් සහ මියන්මාරයේ කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කිරීමට පියවරගෙන ඇතැයි වාර්තා වෙනවා. මක්කම පොලිස් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අසාද් අල් උපුටා දක්වමින් මැකා ඩේලි පුවත් සේවයේ වාර්තා කර තිබුණලු. පාකිස්තානයේ ඩෝන් පුවත් වෙබ් අඩවියද සෞදි ආරාබියේ පුවත් සේවා උපුටා දක්වමින් ඒ බව වාර්තා කර තිබුණා කියලා කියන්නේ. නිල නොවන වාර්තාවලට අනුව පාකිස්තානයේ බංගලාදේශයේ චඩ් සහ මියන්මාර කාන්තාවන් 5 ලක්ෂයකට ආසන්න පිරිසක් සෞදි ආරාබියේ ජීවත් වෙන බව තමයි වැඩිදුරටත් දාලා තියෙන්නේ. මැකා ඩේලි පුවත් වෙබ් අඩවියට අනුව විදේශීය කාන්තාවන් විවාහ කර ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට දැඩි සීමාවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි පැවසෙනවා. සෞදියේ පිරිමින්ට රටවල් 4ක කතුන් තහනම්. අපි යනවා ඉන්දුනීසියාවට වෙච්ච සිද්ධිය දන්නවනේ. ඉන්දුනීසියාවේ පල්ලියක් ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට 14කට තුවාල. ගණන් හිලව් පත්තරේ දාලා තියෙන එහෙමයි. ඉන්දුනීසියාවේ නගරයක කිතුණු පල්ලියක් ඉදිරිපිට ඊයේ සිදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට සැකකෙරෙන බෝම්බ පිපිරීමකින් බෝම්බකරුවන් දෙදෙනා මිය ගොස් තවත් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මැරලා තියෙන බෝම්බකරුවන් දෙදෙනා කියලායි සඳහන් කිරීම කරන්නේ 14ක් තුවාල. අපි බලමු ඊයේ වාර්තාව කොහොමද තිබ්බේ කියලා. ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුණු දේවස්ථානයක් අසල සිදු වූ පිපිරීමක් හේතුවෙන් 15කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. දේවස්ථානයේ ඉරිදා උදෑසන දේව මෙහෙය අවසන් වනවත් සමගම පුද්ගලයෙකු දේවස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඔහුව පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගැනීමේදී මෙම සැකකරු බෝම්බයක් පුපුරවාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
හොඳයි ඊළඟට තවත් විදේශ වාර්තා කීපයකට යන්න තවත් එකකට යන්න තියෙනවා. කීපයක් කිව්වා. ක්‍රීඩා වාර්තාවකුත් තියෙනවා. උදෑසන කාර්යබහුලයිනේ. වෙලාව බලලා ඉමු අපි. ඇමරිකානු ප්‍රංශ ඉලක්කවලට පහර දෙන්න අල් ෂබාබ් නායකයාගෙන් නියෝගයක්. ඇමරිකානු සහ ප්‍රංශ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්නයි අල් ෂබාබ් සංවිධානයේ නායක අබු ඔබයිදා වීඩියෝ පටයක් නිකුත් කරමින් සිය අනුගාමිකයන්ට නියෝග කර තිබෙනවා. ඒවයි දාලා තියෙන විශේෂයෙන් ජිබුටි පිහිටි ඇමරිකානු සහ ප්‍රංශ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්නයි මේ නායකයා සිය අනුගාමිකයන්ට නියෝග කර තියෙනවා කියලා කියනවා. නැවත වතාවක් ආරක්ෂාව පිළිබඳව ගෝලීය වශයෙන් එන කතන්දර තර්ජන තමයි. ඒ අතරේ අපේ ක්‍රීඩකයෙක් කාලයකට පස්සේ උස පැනීමේ වාර්තාවක් බිඳ හෙළූ අපූර්ව අවස්ථාව මෙන්න අද පත්තරේ. තිවංක වසර 16ක් පැරණි ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව බිඳ හෙළයි. ඕෂිත වරකපිටියයි වාර්තාව අරන් එන්නේ. වසර 16ක් තිබුණු වාර්තාවක් බිඳ හෙළලා තියෙන්නේ. මෙන්න කතාව. ඇමරිකාවේ ටෙක්සාසී පැවති ටෙක්සාස් රිලේස් තරඟවලේදී උස පැනීමේ ඉසව්වෙන් මීට 2.8ක් පනමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට උෂාන් තිවංක සමත් වුණා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2004 වසරේදී මීට 2.27ක උසක් වාර්තා කළ මංජුල කුමාරයි. සුවිශේෂී අවස්ථාවක් රට වෙනුවෙන් පදක්කම් ලබන්නට අපේ ක්‍රීඩකයාට අනාගතයට සුබ පතමු. මේ විරාමයක්. මේ අද පත්තරවල කාටුන් පෙළට යන්නේ. දිනමිනෙන් රටේ මුල්ලේ මුදන්නායකගේ ඇත්ත නැත්ත කවි දෙකම පුටා ගන්නවා. වල්ලාලේ මිනිස් ගැටුමෙන් වැඩි වෙයි මරණ උද්ඝෝෂණ කළත් ඉන් නැත පිළිසරණ මේ දෙපිරිසට අවශ්‍ය ඇත හවුහරණ ජීවිතවලට දී යුතුමය රැකවරණ කෝටි ගණන් ඇතිමුත් අලි වැටට යොදා අලි වැට නොමැත හරියට කිසි තැනක හදා අසරණ මිනිස් ජීවිත මරුමුවට නොදා ජීවත්වෙන්ට පරිසරයක් කරමුදා. නොද පණවිඩයක් දීලා තියෙන්නේ දිනමිනේ කවියකින්ම. ලංකාදීපේ තිලකගේ තුන් මන්සල කවි. දවසින් දවස සිසිලස දෙන වනය නසා ඇතිවිට ආණ්ඩුවේ අය ඇත දෙයස වසා ඔවුනගේ මන්දගාමී වුණු ගුණය නිසා ලැබ ඇත දැන් රටට අන්තිම නරක දසා. කවියකින් කියපු කතාව මේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක. පරිසරයට හානි කළ 300ක් අත්අඩංගුවෙලු. දේශපාලක කියද්දී පුරවැසි ආනවා ඕකේ දේශපාලකයෝ කී දෙනෙක් ඉන්නවද සර්? වැදගත්ම ප්‍රශ්න අහලා තියෙනවා. අල්ලගත්ත අය අතර දේශපාලකයෝ කී දෙනෙක් අල්ලලාද? මේ ලංකාදීපේ තලන්ගේ එතුමා කාටුන් එකේ සිතුවිල්ලක් හොඳේ. ඒතුමාට දුරකථන ඇමතුමක් එනවා. ඒ පැත්තෙන් කතා කරන කෙනා කියනවා බොලෑගේ ආණ්ඩුව රටේ කැලෑ විනාශ කරනවා වටිනා දේපල ඉඩකඩම් විකුණගෙන කනවා. ඒක කිව්වා විතරයි තද වෙලා ඒතුමා අහනවා කවුද යකෝ ඔය කතා කරන්නේ? ඒ පැත්තෙන් බය වෙලා කියනවා හරි කලබල වෙන්න එපා. මම මේ කියන්නේ අපි ආපු දාට අපටත් කන්න පොඩ්ඩක් හරි ඉතුරු කරලා තියලා ඵලයල්ලා කියයි. කාටුන් එක සිතුවිල්ලක් අපි කියෙව්වේ හොඳේ. දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ මේ. පුරවැසියා කියනවා මේක අහන්න හොඳට. පුරවැසියා කියනවා පරිසර විනාශයේ කිය ඉන්නේ නැතුව ඔන්න මන්නම් පැල ටිකක් හිටෙව්වා කියලා. දේශපාලක කියනවා බොහොම හොඳයි. මේ වගේ වැඩවලට පුත්‍රයාවත් සම්බන්ධ කරගන්න එපැයි. කතා කළා මිනිහට වැඩලු. මෑන් මොනවද ඔච්චර කරන වැඩ? ගස් සිටුවීමේ අගය ගැන පෝස්ට් හදා Facebook දානවා. පණිවිඩයක්. සමහරු කරන්නේ Facebook එකෙන් පමණක් පරිසරය සුරකීමද? මේ දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook නීති විරෝධී කටයුතු කරන පුද්ගලයන් හොයාගන්න පොලිසිය අධිතාක්ෂණ ඩ්‍රෝන කැමරා යවනවලු බං. පුරවැසි අහන්නේ දියවන්නාවුඩිනුත් යවයිද සර්? ඒකද යවන්න සුදුසුම හොඳම තැන. මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක.
බිරිඳ කියනවා හත්ති ලව්වේ පොල් තෙල් ගේන්න ගිය මිනිහා අරක්කු බෝතලයක් අරන් ආවේ. අන්න බෝතලේ අතේ මිනිස්සයා කියනවා පොල් තෙල් වල විෂකාරක තියෙනවලු. ද බෝතලේ ගෙනල්ලා. අද පත්තරේ ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් මෙන්න. විජේවීරගේ පුතා දෙවෙනි ජයප පක්ෂය හදන්න යනවලු. අනුරලොක්කට මොනවා හිතෙන්නේ නැද්ද? හැබැටම අනුරලොක්කට මොනවා හිතෙන්නේ නැද්ද? අද පත්තරේ ජනරාණි කාටූන් එක මෙන්න. රාණි කියනවා දැන් වෙන රටවල් ආදර්ශයට ගන්න ලංකාව කියලා. දේශපාලකවල සතුටු හිතිලා. අන්න එහෙමයි අපි රටවල් කරන්න කියද්දි රාණි කියනවා ලංකාව වගේ චීන ණයගුලක වැටෙන්නේ නැහැ කියලා බංග්ලාදේශයේ කියනවා. දේශපාලකයන්ව ලැජ්ජීතිලා එහෙමද? එහෙමලු ආදර්ශයට ගන්න වෙන රටවල් ලංකාව. ලංකාදීපේ දාසාපුවලානගේ ස්වාරිස් අගමැති මහින්ද කියනවා මං බංගලාදේශයේ සාර්ථක සංචාරයක් කළා ස්වාරිස්. ස්වාරිස් කියනවා අන්න සෑර් මෝදිත් එහෙ ගිහිල්ලා මෝදිත් ගිහිල්ලාද එහෙ දිනමිනි අංජනගේ කාටූන් එක මෙන්න. පාස්කු ප්‍රහාරය ගැන කලින් දැනගෙන හිටියේ නෑ කියලා මෛත්‍රී කියනවා. දේශපාලකයාදී පුරවැසිය කියනවා ඇත්ත. ඊට කලින් ඒ ගැන පත්තරවල තිබුණේ. ඉතින් කොහොමද දැනගන්නේ නේද? මව්බිම MD වීරරත්න කාටූන් එක. වජිර අබේවර්ධන කියනවා රාජපක්ෂලා විදුලි පුටුවෙන් බේරගත්ත රනිල් කියලා. ඒ කාලා පාස්කු වාර්තාව කරපින්නගෙන දුවන් ඇවිල්ලා මෛත්‍රී කියනවා අනේ මාවත්. තලන්ගේ අනේද කියන්නේ කවිය ලංකාදීපෙන්. ඡන්දය නොදී සිටි පිරිසත් එකතු කොට දිනුවේ අපි ගුණවර්ධන කියන විට මේ බොරු වලින් නම් රවටනු නොහැක රට වැටෙහි දෙකේ පන්තියේ පොඩි ළමයෙකුට. ජිනීවා ඡන්දේ ගණන් හිලා හොදපු ඇටි ගුණවර්ධන. ඒකට කවියක් දීලා තියෙන්නේ. මව්බිම MD වීරරත්නගේ මර්සිපාල මේ වැඩි මිලට විකුණන තැන් වලින් බඩු ගන්න එපාලු අම්මා කියන්නේ. එතකොට මර්සිපාල කියනවා ඉතින් අඩු මිලට විකුණන තැන්වල බඩු නෑනේ. එහෙනම් ජනතාව ගන්නෙ කොහෙන්ද? මෙන්න දෙන්නම එකතු වෙලා නෙලනවා නෙලිල්ලක් අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූන් එක. හාල් මෝල් හිමියන් කියන කොට්ටටයි දෙන්නට දෙන්න දැනට නෙලමින් ඉන්නේ. අද 29/31 පළවෙනිදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා නේද පළවෙනිදා වැටෙන්නේ. එදා ඉඳන් හාල් අඩු මිලට එයිද. එතනට මේ ඩබල යන ගමන ලංකාදීපේ දාසගේ කාටූන් එකෙන් මෙන්න. මහින්දානන්ද තමයි ඔසවගෙන යන්නේ. කාවද? බන්දුලව සුදු සැරයටියෙන්ද පාර හොයාගෙන යන්නේ අප්‍රේල් 1 වෙනිදා දක්වා. බලමු එදාට කවුද දිනලා තියෙන්නේ කියලා. අපිට ඕනි පාරිභෝගිකයෝ දිනවන්න. අවසානයේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවියෙන්. ආවිත කිරින්දට වැලි නිදි සොයන්ට සමහරු බොලේ හූ කිව්වානේ විමල්ට මේ වැඩ වුණත් මුළු රටටම පෙනෙන්ට ඒ ආරංචි ලැබුණේ නෑ බැසිල්ට. බැසිල් සහ විමල් ගැනයි ඒක. අපි හමුවෙමු ලෝක සිතියමේදී.